නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ इत तुम्हि आउसो अपबस्सा होत भस्से पर्यंतकारिनोति इति भस्स पर्यन्ते समादा भेतब्बं निवेशे तब्बं पतिता पेतब्बं तीति හොඳයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ඉගෙන ගන්න හදන වචනය කතා පර්යන්තය ඇතුව අල්ප කතා ඇතිවව කියන මේ කතා පර්යන්තය එහෙම නැත්නම් කතාවේ කෙලවර කතාව පිළිබඳව සීමාවක් දැනගෙන කටයුතු කිරීම සම්බන්ධව අලුත පැවිදි වෙච්ච කෙනෙක්ව සමාදම් කරවන්න කියලා තියෙනවා. ඒ වගේම නිවේශී තබ්බන් ඒකට බැස්වා ගන්න, ගෙට ගෙවද්ද ගන්නයි කියලා කියනවා. ඒ වගේම පතිට්ඨාපේතබ්බං ඒකේ නාවෙහි පිහිටවන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මේ ద్వාර තුනෙන් වචී ద్వාරය පිටිපන්දව සීමාවල් පනවා ගැනීමක්. භස්ස අපවස්සා ඒ කියන්නේ කතාව අඩු කරනවා කියන එක තමයි භස්ස කියලා කියන්නේ භාෂණය කියලා අපි සිංහලෙන් කියනවා. අපි කට්ටිය එකතු වෙච්චාම කරන දේ භාෂණය සංഭാෂණ ආදි වශයෙන් ඒක අපේ සංස්කෘත ඌරුවට ඇවිල්ලා තියෙනවා භස්සා කියලා තමයි ඒක පාලියේ සඳහන් කරන්නේ අපබස්සා හෝත භස්සේ පර්යන්තකාරිනෝති කතා පර්යන්ත ඇතිව අල්ප කතා ඇතිවෙව. එතකොට මේ කතාව පිළිබඳව සතිමත් වුණොත් අපිට දැනගන්න පුළුවන් මනුස්සයාට විතරක්ම තියෙන සුවිශේෂී හැකියාවක් තමයි මේ විශේෂ සංඥාවල් ඒ වගේම ශබ්ද ඌරුව අණුව ඒ කෙනාට තව කෙනෙකුට අදහසක් දෙන්න පුළුවන්කම sannivedana කියලා මේකට අපි කියනවා. සත්තුන්ගේ sannivedana නැතුව නෙවෙයි. සත්තුන්ගේ තියෙන sannivedana වලට වැඩිය මනුස්සයාගේ sannivedana හරීම තියුණුයි. ඒක හොඳටම මේ information technology ඒ නැත්නම් මේ තොරතුරු තාක්ෂණයේ තියෙන කාලේ වෙනස දැනගන්න පුළුවන්. පේනවා කාටත් වගේ අනික් සත්තුන්ට වගේ නෙවෙයි. මනුස්සයන් අතර පුදුම විදියට ඒ අන්තර් සංවේදන තියෙනවා. වගේ මනුස්සයා සහ සතුන් අතර, සතුන් සහ මනුස්සයන් අතර, මනුස්සයන් අතර, සතුන් අතර තියෙනවා. ඒකදී මේ භස්ස කියන මේ වචනය ඌරුවන හසුරුවන හැටි ඒක සුවිශේෂී දෙයක්. ඉතින් ඒක හොඳයි කියලා තමයි ඉතින් පරිණාමයේ ඇති වෙච්ච වටිනා දෙයක් කියලා තමයි මේ අපිට හුඟ දෙනෙක් ඉතින් තර්කානුකූලව මතක් කරන්නේ. නමුත් මේ වැඩි හරිය කපා යන්නේ නම් ඕකෙන් තමයි. ඉතින් ඒ වගේ අර ලැබිච්ච පහසුකම එහෙම නැත්නම් අපි ගත්තොත් අපේ ගෙදරට ඉතාමත්ම නවීන උපකරණයක් ගෙනත් තියෙනවායි කියලා විදුලියෙන් වැඩ කරන ඒක දන්නතෝ පාවිච්චි කරලා අතපය කපා ගන්නවා විදුලිය වද්දා ගන්නවා මරණාන්තික වේදනාවටපත් වෙනවා කිව්වොත් එහෙම ඔය සාමාන්‍ය පරණ ඔලොමොට්ටල දේවල් වලට කරන්න බැරි හානියක් අර ඊටාම තියුණු සියුම් දේවල් වලින් කරන්න පුළුවන්. ඒ නිසා මේ ద్వාර තුනකට කඩලා සරුවචනාංශේ ධර්මයේ දේශනා කළා තියෙනවා කායික වාචසික මානසික කියලා. ඉතින් ඒකෙන් අපි දස අකුසල් කියන ભેදය බෙදා දැක්වීම ගත්තොත් මනසින් සිදුවෙන අකුසල් 3යි, කයෙන් සිදුවෙන අකුසල් 3යි, වචනෙන් සිදුවෙන අකුසල් 4යි. මේ පංචිල් පද ගන්නකොට අපි මේ හතරම මේ මුසාවාද කියන පදයට දාලා මේ කෙටි කරලා ගන්න. ආජීවට්ටම සීලයට යනකොට ඒක හතරකට කඩලා පෙන්නනවා. බොරුව කේලම හිස් වචන පරස වචන කියලා. ඉතින් මේ ජනමාධ්‍ය අද අපේ ජීවිතයට ලොකුම බලපෑමක් කරලා තියෙනවා. ඒ අනුව බොරුව කියන එක ඒ වගේම අතිශෝක්තිය
ඒ වගේම කට කතා පතුරවන එක පරස වචන ඒ අනුව පොඩි ළමයින්ගේ ඉතාමත් පොඩි ළමයින් දක්වම ගිහිලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මුසුප්පු කරන සුළුයි දෙමාපියන්ව ගුරුවරුන්ව. යගේම ලෙඩ්ඩුන්ගේ ඒ හැසිරීම් දොස්තරලට මුසුප්පු කරන සුළුයි. රට්ටුන්ගේ හැසිරීම් රාජරාජ ඇමතිවරු මුසුප්පු කරන සුළුයි. ඉතින් අන්න ඒ වගේ දෙයක් සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ ශික්ෂා පදවලට දානකොට ඉස්සල්ලාම තමන් වහන්සේ කිව්වේ තමන්ගේ වචනය බස්ස පරියන්තෝ අපා බස්සෝ කියලා ඒ භාෂාව මේ විවහාරයේ නැත්නම් වචන අඩු කරගන්න උත්සාහ කරා. ඉතින් ඒක ගොඩක් මේ සාමාන්‍ය නවීන විවාහට කියම සයිලන්ස් රිට්‍රීට් කියලා අපි කියනවා. මොනක්වත් කතා නොකර කායික වාචසික මානසික කියන එකේ වචනය නොබිඳ ගත කරන එක. ඊට පස්සේ මනස කය කියන දෙක තමයි තියෙන්නේ. ඒකෙත් අපි වචනය නොබිඳ කය තැම්පත් කරගත්තාට පස්සේ මනස තමයි තියෙන්නේ. ඉතින් මේ මනසට පෙළඹෙන තාක් කය වචන දෙකේ කරන ඒ ඇස්ත්‍රීමකට සීල ශික්ෂා කියලා කියනවා. සීල ශික්ෂාවෙන් රැකෙන තාක් කෙලෙස් වලට ශික්ෂා පද වලට වීතික්‍රම කෙලෙස් නැත්නම් ශික්ෂා පද වීතික්‍රමණය කියලා කියනවා. ඉතින් වීතික්‍රමණය වෙන්නේ කොයි මට්ටමේදීද කියන එක ඒ රටවල් වල නීති අනුව සිද්ධ වෙනවා. ඒ සත්තුන්ගෙත් තියෙනවා ඒ සතාට ඒ සත්ත්ව පන්ති වලට jurisdictions එහෙම නැත්නම් ඒ සීමා බල ප්‍රදේශ තියෙනවා. ඒ වයින් එළියට ගියාම ඒ සතා බොහොම අනතුරුදායක තැනක ඉන්නේ. ඒ වගේම ආගන්තුකෙක් අර තමන්ගේ වයිකියට ආවොත් ඒ සත්තු එයාට පහර දෙනවා. ඉතින් අන්නේ වගේ මේ වීතික්‍රමණයේ ප්‍රදේශ වීතික්‍රමණ කෙලස් එක නීති තියෙනවා. ඉතින් භාෂාව සම්බන්ධ වීතික්‍රමණ පද එක රටවල් විදිහට වෙනස්. ඉතින් අනුව මේ සද්ද පිළිබඳව මේ සද්ද මෙච්චර ඊට වැඩි තීව්‍ර වුණොත් එහෙම මනුස්ස වාතයට හොඳ නැහැ කියලා ඒක මේ නීති තියෙනවා. ඊට පස්සේ මේවා අපි ගත්තොත් ශබ්ද තරංග බාටපත් වෙනවා. රේඩියෝ තරංග, ගුවන් විදුලි, එහෙම නැත්නම් ටීවී, එහෙම නැත්නම් මේ වයිෆයි ඒව ගත්තාම ඒවෙන් කොච්චර හානියක් කරනවද කියන එක මේ දවස්වල කතා වෙලා තියෙනවා. ඒව ඇත්තටම ශබ්ද බාටපත් වෙලා නැහැ. නමුත් ඕනම විශ්ව පැතිරලා තියෙනවා. ඒ මේ ග්‍රාහක වලට අල්ල ගන්න පුළුවන්. අල්ලගත්තට පස්සේ ශබ්ද ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි රහස් භාෂාවල් වලින් කතා කරනවා, සංවේදනය කරනවා. ඒ කටයුතු ඔක්කොම අවශ්‍ය කරලා තියෙන්නේ පව් කරන්න තමයි. මේ භාෂ මේ නැත්නම් කතාවේ අල්ප භාෂ එහෙම නැත්නම් යම් ඒ වචනවල අප භාෂ අඩුවෙන් කතා කිරීම කියන එක. ඉතින් සමහරු මේ Wi-Fi නැතිවීම, එහෙම නැත්නම් රේඩියෝ තරංග නැතිවීම, එහෙම නැත්නම් ටීවී තරංග නැතිවීම ඒවා නොදියුණුකම් කියලා කතා කරාට ඒකෙන් වෙන ඔය නිවනට හානියක් නැහැ. ඒ නිසා භාෂාවේ කතාවේ අඩුවෙන්න මේ සතියට භාවනාවට නිවනට බාධාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ඒ සඳහා යම් කිසි කෙනෙක් අසීමිතව රණ්ඩු කරනවා නම් මට මේක අවශ්‍යයි කියලා. මේ පහසුකම් ටික ඔක්කොම ඕනේ කරන්නේ පව් කරන්නමයි. ආයේ මේ වෙන කවුරක්වත් මේ ඕදලා කියන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒව තමයි අද දියුණු රටවල් වල හම්බෙලා තියෙන. ඒ නිසා දරුවෝ මොන විදියෙන්වත් දීමාපියන්ට පාලනය කරගන්න බෑ. මේ භාෂාව නැති නිසා නෙවෙයි, භාෂේ නැති නිසා නෙවෙයි. ඒ වගේ තියෙන අර මේ IT ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් ඒක තමයි ජනමාධ්‍ය ජන විඥානයේ දිහා බලපුවාම පේන්න තියෙන අවුල. අපි මේ තාක්ෂණය
කරන්න ජන විඥානයේ පෞල කියන සංවිධානය නැත්නම් ඒක පෞල සංවිධානයක තියෙන බයලජ්ජාවල් ඉතාමත්ම සූක්ෂම විදිහට බින්දෙනවා. ඉතින් මේ වගේ වාතාවරණයක් නෙවෙයි සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ දඹදිව පවතින දැත්තේ. එනත අනිකුත් ආගම් පහළ වෙන යුගයක් තිබුණානේ. ඒ යුගවල තමයි ඒ ආගම් පහළ වීම සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ පෘථිවියේ යම් යම් භෞගෝලීය ශේෂ්ත්‍රවල. සිද්ධ වෙන්නේ යම් යම් යුගවල. අනික් කාලවල විවිධ දේවල් පහළ වෙන අයවට අපි ආගම් කියන්න බෑ. ඒවා ඉතින් ඇත්තටම ඔය නව තාක්ෂණ වලින් තියෙන කෙලසීම වැඩි වෙනවා. ඊට අර වීතික්‍රම කෙලස් බයලජ්ජ නැතුව වීතික්‍රමණය වෙන උල්ලංඝන වෙන තැනකට යනවා. ඊට පස්සේ අර වීතික්‍රම කෙලස් ඉක්මවල සීලේ ඉක්මවල සමාධියකට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ අර ගුවන්විදුලි තරංග, ටීවී තරංග, වයිෆයි වගේ අපේ හිතේ විතක්ක ਵਿਚාර කියලා චෛතසික දෙකක් තියෙනවා. ඒ දෙන තාම විපහාරයට ඇවිල්ලා නැහැ. ভাইබ්‍රේෂන් එක බවට පත් වෙලා නැහැ. හිත ඇතුලේ වැඩ කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ විතක්ක ਵਿਚාර දෙකෙන් හානි නොවන කිසිම කෙනෙක් නැහැ. භාවනා කරලා එහෙම මේව කරන්න නොකරන කිසිම කෙනෙක් නැහැ. චෝදනා නොකරන කිසිම කෙනෙක් නැහැ. එතකොට ඒගොල්ලෝ චෝදනා කරන්නේ මේක ඇතුළත කතාව. නැත්නම් හිත දොඩමළු වෙනවා. එහෙම නැත්නම් මේ දේවල් මට ඇහෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කතා කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ සයිකියාට්‍රික් සිටුේෂන් එකකුත් වෙනවා. ඒ කියන්නේ මානසික තත්ත්වකුත් තියෙනවා. අපි දන්නවා වීදියේ මේ මනුස්සයා ටෙලිෆෝන් එකක් කනේ තියාන කතා කරනවද දන්නෙත් නැහැ. නිකන් අහකට අද්දික් කර කතා කරනවද දන්නෙත් නැහැ. ඒ වගේ නිකන් මේ ඒ මට්ටම සමාජගත මට්ටමකුත් තියෙනවා. භාවනා කරනට ඇති වෙන විතක්ක ਵਿਚාර දෙකක් තියෙනවා. ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙක සමතෙන් අපි ගත්තොත් කොපි කරගත්තොත් සමතෙන් අපි උකහා ගත්තොත් විතක්ක ਵਿਚාර දෙක තමයි තාමත්ම සක්‍රියව පාවිච්චි කරලා මේ නීවරණ සහිත තත්ත්වක ඉඳලා උපචාර මට්ටමකට හෝ අර්පණා මට්ටමකට යන්න අපි වැඩියෙන්ම භාවනා ලෝකේ පාවිච්චි කරන චෛසික දෙක තමයි විතක්ක ਵਿਚාර. මේ දෙක තමයි අපි මෙනෙහි කරනවා. ඒ නැත්නම් ඒ අරමුණක සුවිශේෂී ලක්ෂණ, ආවේනික ලක්ෂණ, අරමුණේ සටහන් ආකාර අනිත්‍යයෙන් වෙන්ව දකින්න අපි විචාර බුද්ධිය කියලා කියනවා. එහෙම නැත්නම් විචාර චෛතසිකය කියලා කියනවා. ඉතින් ඒ සඳහා ඒ අරමුණ අනිත් අරමුණ වෙන් කර ගැනීම සඳහා විතක්කේ පාවිච්චි කරනවා. අපි විතක්කේ යොදලා යම් අරමුණක් අනිකුත් සියලු කියලා කෝටියක් අරමුණු වලින් වෙන් කරගත්තාට පස්සේ වෙන් කරගත්ත අරමුණට ආවේනික ලක්ෂණ, වෙන් කරගත්ත අරමුණට සුවිශේෂී ලක්ෂණ, පුද්ගලික ලක්ෂණ කියලාත් කියනවා. සලක්ෂණ කියලාත් කියනවා. අන්න ඒ ටික ਵਿਚාරය කියලා කියනවා. ඉතින් ඒ ටික තමයි ඔය සාමාන්‍ය හොඳ කතාවක් කරනකොට, රචනයක් ලියනකොට අපි බලන්නේ යා මේ ගලණේ තියනවාද, තොරතුරු හොඳට මේ හොඳ ගැඹුරක් තියනවාද කියලා බලන්නේ. ඒ කතා කරන පොයින්ට් එක, කතා කරන මාතෘකාව අන්තිමයි වෙන් කර ගන්න ඕනේ. කතා කරන්න ගිහලා අරකයි මේකයි ඔක්කොම කතා කරන එකාට පිස්සු පිහට්ටෝ කියනවා, පිසිගේ වලාමල්ල වගේ කියනවා. ඒ වගේ අපි කතා කරන මාතෘකාව විතක්කෙන් මෙන්න මේකයි මම අද කතා කරන්න හදාන්නේ කියලා කොන්ෆරන්ස් එකදී නැත්නම් දේශනකදී මුලින් කියලා දෙනවා. ඊට පස්සේ ඒකයි තියෙන සුවිශේෂී ලක්ෂණ, සලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ වෙන් කරලා ඇයි මම මේක වෙන් කරගත්තේ? මේ වෙන් කර ගැනීම නිසා තියෙන සුවිශේෂ ලාභ මොකද්ද? මෙන්න ඒකට ආවේනික ලක්ෂණ කියලා. ඉතින් වෙන් කිරීම විතක්ක ਵਿਚාර දෙක තමයි විද්‍යාවේ තියෙන. එහෙම නැත්නම් රිඩක්ෂනිසම් වල තියෙන ප්‍රධානම ටූල්ස් දෙක. ඉතින් ඒක තමයි මේ කටහඬ නතර වුණාට පස්සේ නැත්නම් කතාව නතර වුණාට පස්සේ ඒකේ හොයවනල්ල විදියට එහෙම නැත්නම් කතාවේ tire පිටිපස්සේ තියෙන යාන්ත්‍රණයේ විදියට වැඩ කරන විතක්ක ਵਿਚාර. ඉතින් ඒක හොඳ
විදිහට නැත්නම් තාම දක්ෂව පාවිච්චි කිරීමක් තමයි ওই මහසි භාවනා ක්‍රමයේ පැමිණීමත් සමග මේ මෙනෙහි කිරීම කියන වචනේ. නම් කරනවා, මෙනෙහි කරනවා, සලක්ෂණ මේ සලකුණු කරනවා කියන වැඩි. ඉතින් ඒක ඊටාත්ම ක්‍රියාකාරී විදිහට අපේ යුගයේ භාවනා ක්‍රමයක් විදිහට මෙනෙහි කිරීම පටන් අරගත්තා. ඒ තරම්ම ඒ සමතෙන් උකහාගත්ත මේ ක්‍රමය සමති විපස්සනා දෙකටම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි හිතමු කොයි විදිහට අපි අන්නේ කොහොම අරමුණ තියදී ආනාපානෙ වෙන් කරගත්තා. ආනාපානෙ තියෙන ලක්ෂණ ටික අපි ਵਿਚාරයෙන් බැලුවා. නැත්නම් අනිකුත් අරමුණ තියදී අපි වම දකුණ වෙන් කරගත්තා ඇවිදින වෙලාවේ. ඒකේ තියෙන සුවිශේෂී ලක්ෂණ බැලුවා. එහෙම නැත්නම් කෑම කන වෙලාවේදී අනිකුත් ඔක්කොම තියදී ඒ තමයි දැනෙන ටික විතක්කේට ලක් කරගත්තා. ඊට පස්සේ ඒකෙයි ඇවිදිනකොට වෙනස, ඉඳගෙන ඉන්නකොට වෙනස, කෑම කනකොට වෙනස, කෑමේ තියෙන සුවිශේෂී ලක්ෂණ ගත්තා. නානකොට, යනකොට, එනකොට, කනකොට, බොනකොට දැපුවාම යාට තේරෙනවා විතක්කයෙන් අපි ඒක අරමුණක් හයිලයිට් කර ගන්නවා. ඒක අරමුණක් උද්දීපනය කර ගන්නවා. උත්තානිකරණය කරනවා. ඊට පස්සේ උත්තානිකරණය කරගත්ත අරමුණ අනිත්‍යවයි වෙනස් වෙන සහ ඒකේ සුවිශේෂී ලක්ෂණ මම දැන් ඒකෙන් ඉන්නේ වෙන විශේෂක නෙවෙයි. මේ විශේෂයට අභිමුඛ වුණා කියන එක කියන කතාව තමයි ඉතින් ওই භාවනා කමටහන් වල තියෙන අන්තිම සුවිශේෂී දක්ෂතාවය. ඉතින් ඒක ඒ වගේම වැදගත්. ඒ නීවරණ ලෝකෙක ඉඳලා උපචාර සමාධියකට අර්පණ සමාධියට ඊට පස්සේ දැන් උපචාර සමාධියකට ආවට පස්සේ නැත්නම් අර්පණ සමාධිය විශේෂයෙන් ආවට පස්සේ දැන් මේ විතක්ක ਵਿਚාර දෙකම තමයි දෙවෙනි ධ්‍යානට යන්න දෙන්නේ නැතුව ප්‍රධාන වශයෙන්ම කරන බාධාව. ඒකට පළවෙනි ධ්‍යාන කියන්නේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයට යනකොට අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ භාවනා ලෝකයේ තියෙන මේ ප්‍රීති සුඛ කියන ප්‍රනීත ආංග ලබන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙක නතර වෙන්න ඕනේ. විතක්ක විචාර දෙක කියලා කියන්නේ කතාවේ හෙවණැල්ලක්. කතාවේ බස්සයේ තිරේ පිටිපස්සේ තියෙන එක, එන්ජින් එක. ඉතින් මේ දෙක තමයි මේ දෙක අනුව තමයි ඔය ධ්‍යාන චතුත්ථ ධ්‍යානද පංචක ධ්‍යානද කියලා පංචක ණය චතුත්ථ ණය කියලා සඳහන් වෙලා තියෙනවා. සමහර තැන්වල සරුවචනාංශේ පළවෙනි විතක්කේ නැතුව විචාර පීති සුඛ සහිත පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන කියනවා. සමහර වෙලාවල් වලට විතක්ක විචාර දෙකම නැති පීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධ්‍යාන කියලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව සමත භාවනා කරන අය තුල විවිධ සංනිවේදන තියෙනවා, සාකච්ඡා තියෙනවා. කෙසේ නමුත් මේ ධ්‍යාන භාවනාවේදීත් මේ විතක්ක ਵਿਚාර දෙක යොදන හැටි සහ යෙදීපෙන් ලැබෙන ආනිසංස සහ ඒකෙන් අයින් වීමෙන් වෙන ආනිසංස නැත්තම් බස්ස අපා බස්ස කෙසේ නමුත් මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ ගන්න හැටි සහ විතක්ක ਵਿਚාර දෙක ඊගාට ඉවත් කිරීම කියන දේ කොච්චර වැදගත්ද කියන එක මම හිතන්නේ තාම යෝගාවචරෝ දැනගෙන ඉන්නවා කියලා. ඒකයි මේ සරුවචනාංශයේ මේ අප්පා භස්ස කතා නොකර ඉඳීමෙන් අර භාවනාවේදී මතුවෙන නානාවිද ඇතුළත කතාව නතර කරන්න පුළුවන්. නමුත් එහෙම කියලා අපි සාමාන්‍ය කතා කරලා එහෙම තිබ්බට දැන් බටහිර රටවල් වල දෙන්නෙක් වීදියේක හම්බුණාට ඒ දෙන්න ගෙනියන බල්ලට බල්ලා ඉඹගත්තට බල්ලෝ මිනිස්සු කතා කරන්නේ නැහැ. කතා කිරුවොත් මොකද බිස්නස් එකකට තමයි. එහෙම නිකන් යන්නේ ගමන් හලෝ හායි කියන්න ගත්තොත් එහෙම ලොකු අවුලක් වෙනවා. ඉතින් ඒක නිසා එතන අප්පා බස්ස ගතියක් තියෙන. හැබැයි හැම කෙනෙක්ම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහිල්ලා කවුන්සලින් කරලා ෆ්‍රී ඇසෝසියේෂන් කරලා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ඒ තමන්ගේ දුක් ගැනවිල්ල කියා ගන්න අහගෙන ඉන්න කවුරු හරි ඉන්නවනම් ටෙලිෆෝන් එකට ගෙවනවා. එහෙම ටෙලිෆෝන් සර්විසස් තියෙනවා. ඒ නිසා අප්පා බස්ස වීම ඒ බටහිර ලෝකවල නම් ඒක භයානක හිර දඬුවමක් වගේ. ඒගොල්ලෝ විඳවනවා දැන්. දැන් මේකෙදි අපේ ලංකාවේ තියෙන නාන කොටත් අහනවා මේ නානවද කියලා අහනවා. කඩේ යන කොටත් අහනවා මේ කඩේ යනවද කියලා. ඒ ඇයි හොඳ අයියක් කියලා එකක් තියෙනවා. එතකොට ඒ බස්
භාෂය නැත්නම් මේ කතාව නිසා දෙන්නෙක් එකතු වුණොත් භාවනා මධ්‍යස්ථානික ඉතින් ආයෙ තව කෙනෙකුට භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ අප්පා බස කියලා කිව්වට අබස්ස නෙවෙයි කතා නොකර ඉන්න එක නෙවෙයි. ඒක බුරුමේ භාවනා මධ්‍යස්ථානයේ 2 pure කියලා ගහලා තියෙනවා. කතාව කෙටි කරන්නයි කියලා තියෙනවා. කතා නොකර ඉන්න කියලා නෑ. අපේ නිස්සාරණමනේ කුටි පොතේ කුටිය විවස්ථාවල තියෙනවා. තමන් විහාරයට ගිය වෙලාවේදී ගිනි පෙට්ටියක් දෙන්න ආදී වචනයක් කතා කරනවා හැර එතන ආර්ය තුෂ්ණීම් භාවයේ පවත්තන්නේ කියලා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිතාගෙන එතෙන්ට යන්න කතා කරන්න ඕන කතා කරට කමන්නේ මේ ගිනි පෙට්ටිය කොහෙද තියෙන්නේ අද සඳුදද ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒක ඒ බුද්ධ වන්දනට අවශ්‍ය දෙයක්. එහෙම නැත්නම් එතෙන්ට ගිහිල්ලා කයිවාරු කියලා ඉන්න බෑ. ඊට පස්සේ මේ දැන් පිරිත් කියනවනේ. ඒව බස්සේට වැටෙන්නෙත් නැහැ. ඒව මේ කතාවට වැටෙන්නේ නැහැ. ඒව සජ්ජායනා වලට වැටෙන්නේ, දේශනා වලට වැටෙන්නේ. ඉතින් ඒව නිවන් මාර්ග. ඔත් මේ කතා කරන්නේ මේ වල්පල් තමයි. ඉතින් ඔය ජෝසප් ගෝල්ස්ටයින් IMS එකේ ෆවුන්ඩර් කෙනෙක් විදිහට එයා මම දැක්ක කතාවක් දෙනවා මේ සම්පප්පලාප ගැන. මේ හිස් වචන කතාව ගැන. එයා කියනවා බුදුජානකසේ පාචින්නේ සම්පප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 ් ගාන එක තමයි කියලා. අපි මේ කච කච කියලා කියන්නේ. ඉතින් ඒක සමහරෙකුට මේ ඒක නිසා භාවනා කරගන්න භාවනා අධ්‍යාත්මය යන්න කැමති නැහැ. මොකද ගියාම කතා කරන්නේ නැහැ කියලා. ඒ නිසා මේ බටහිර ඒ ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි මේ සයිලන්ස් රිට්‍රීට් කියලා කියන්නේ. කතා බදා කරන්නේ නැහැ. එතකොට මේ පර්ත් වල ඉන්නකොට ඒ කට්ටිය රිට්‍රීට් එක හදන නෝබෙල් රිට්‍රීට් කියලා බෙල් එකක්වත් ගන්නෑ. මේ භාවනා දැන් වාඩි වෙන වෙලාව දැන් සක්මන්ට යන වෙලාව බණට තියෙන වෙලාව කියලා බෙල් එකක් ගහන්න නැති නිසා ඒකට නෝබෙල් කියලා කියනවා ඒකට. ඉතින් මේ විදිහට විවිධ ආකාරයෙන් අපි මේ භාවනා වැඩමුළුවට ගත කරන වෙලාවක මේ අපා බස්ස ගතියකට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි සමාජගත දර්ශනයකුත් දැන් තියෙනවා. මේ ඔය කොරෝනා මාස්ක් එක දැම්මට පස්සේ කතා කරනව ඇහෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ටිකක් කතාව අඩු වීමකුත් පේන්න තියෙනවා. සමහරලාට ප්‍රසිද්ධ කතාවක් කරනකොට මේ මාස්ක් එක ගලවලා කතා කරන්න වෙනවා. නැත්නම් අර කටේ තොල් වල මේ හැසිරීම බලා ගන්න බැරි නිසා කතා කරනකොට මේ අවශ්‍ය පණිවිඩය එන්නේ නැහැ. ඒ නිසා Tamanට තමන්ගේ හුද්ධිකලාව එහෙනම් තමන්ගේ විවේකය එහෙනම් තමන්ගේ විස්රාමය එහෙනම් තමන්ගේ ප්‍රීතිය භාවනාවේ ප්‍රීතිය කතා කරන වචන වලදී වල වැඩි වෙන්න ප්‍රීතිය හුදකලාව අඩු වෙන්න මේක වැඩි වෙනවා. ඒක නිසා මේ කැලේ ජීවත් වෙනවා කියන්නේ ගියාම තියෙන කැලේ මොනම හේතුවක් නිසාවත් කෑ ගහන්න එපා. අපි මේ ආරණ්‍ය සීනාසන කැල නෙවෙයි සාමාන්‍ය කැලයක් මැද කතා කරගෙන යන්න ගියොත් වලහය විශ්සෙනවා. අපි හූ කිව්වොත් ඒක වලහ වැලහිණීට කතා කරන්නේ හූ සද්දෙන්. එතකොට වැලහිණී කතා කරන්නේ හූ සද්දෙන්. එතකොට අපි හූ කිව්වොත් වලහ හිතනවා ළඟම වැලහිණියක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා කැලේ යනකොට කියනවා නිස්සද්ද වෙන්නේ කියලා. ඒකම දෙයියෝ කෝප වෙනවයි කියනවා. ඒ නිසා පුළුවන් තරම් කට පරිස්සම් කරගන්නයි කියලා කියනවා. ශිරීපාදේ යනකොටත් ඒ නගින කට්ටිය කට පරිස්සම් කරගන්නවා. ඒ බහින කට්ටිය ඉතින් අනම්මන කියනවා. ඉතින් අන්නේ විදිහට මේ ආගම ධර්මත් එක්ක මේ අරණ්‍ය ජීවිතයත් එක්ක මේ භාෂණය අඩු කිරීමේ ක්‍රියාවලිය දිගටම තිබිලා තියෙනවා. මේක මේ බුදුචාන් වහන්සේ ඍජුවම මේ මතක් කරන අවස්ථාවක් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ මේ ඒකට සම්බන්ධ වෙන සාධක සූත්‍රයක් වශයෙන් ගන්නවනම් අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතේ තියෙනවා ධම්මේ භික්ඛවේ සම්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයං. මහණෙනි බල රැස්වීමක් තියෙනවා නම් කලියු දෙකක් තියෙනවා. අරියෝ තුන්නී බහවෝ ධම්මීවා කතා. පළවෙනියම කරන් තියෙන්නේ ආර්ය තුෂ්ණී භාවයේ තියාගන්න. එක එකනට කතා බහ කරන්න යන්න එපා. කරනවා නම් ධර්ම කතාවක් කරන්න කියලා. නමුත් ඒක
ඒක හරි නුහුරට හිටිනවා ආධ්‍යාත්මික නොවන අයට. ඉතින් ඒ වගේ සංසිද්ධියක් නැත්තම් සාසන සංසිද්ධියක් පේන්න තියෙනවා මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ඒ අජාසත් රජුර කිතාම නරක විදියට නපුරු විදියට තමන්ගේ පිය මහ රජුරෝ සෝවාන් උත්තමේ වද දීලා මරලා රජකම ගන්නවා. ඒ කියන්නේ නිසි කාලේ එනකන් ඉන්න බැරුව වැරදි උපදේශ නිසා. ඊට පස්සේ රාජ සභාවේදී ඉන්න හැම කෙනෙක්ගෙම අහනවා තමන්ට ඇතිලා තියෙන මේ පීඩනය අසහනය නැති කරගන්නේ කොහොමද කියලා. එතකොට හැම කෙනාම නැත්නම් රාජ සභාවේ ඉන්න එක එක ඇමතිවරු ඒ වෙනකොට ඉන්දියාවේ හිටපු ෂට්සාස්ත්‍රූරු ගැනම කතා කරනවා. කතා කරුවට එක්කෙනෙක්ගත් මේ අජාසත් රජුගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. පස්සේ රජුරෝ නිකම් පාපොච්චාරණයක් කරනවා රාජ සභාවේදී. මට මෙහෙම තියෙන ප්‍රශ්න නිසා මම එක එක ආචාර්යවරු ගැන ශාස්ත්‍රවරු ගැන හෙව්වා. නමුත් ඒගොල්ලන්ගේ මේ ප්‍රශ්න විසඳුනේ නැහැ කියනකොට ඒ වෙනකොට රාජ සභාවට ජීවකපත් වෙලා රාජකීය වෛද්‍යවරයෙක් විදිහට. එතුමා කියනවා මම කැමැති සරුවචනන්සේ අඳුරලා දෙන්න. ඉතින් ඒ රජුරෝ හොඳයි කියලා ඉතින් අර 6 දිනක් යනම් බලලා වේදරපත් වෙලා ඉන්නේ. ඉතින් රජුරෝ හා වෙනවා. ඒක සාමාන්‍යයෙන් රජ කෙනෙක් අර කොයි මේ තමගේ රාජධානියේ ඉන්න කොයි ශාස්ත්‍රවලද සලකනවා. ඔය එංගලන්ත රජිනේගෙත් පුරුද්දක් තියෙනවා. එංගලන්තේ තියෙන සෑම ආගමික නායකයෙක් හමු වෙන්න යනවා. ඒ ආගමික නායකයාට තියෙන ගෝත්‍රික ජනතාව යාළු කරගන්න තියෙන ක්‍රමය. ඉතින් පස්සේ මේ අජාසත් රජුරොත් මේ කැමැති වෙනවා. කැමැති වෙලා ජීවකයා යොමු කරන රජුරොත් එක්ක යනවා. රජුරෝ ඉතින් පුළුවන් තරම් රාජරතෝලින් පෙරහැරින් යනවා. ඊට පස්සේ කියනවා දැන් නම් වරතෙන් බහින්න වෙනවා. රාජකීය සෙනගත් එක්ක යන්න වෙනවා. පස්සේ දැන් නම් තනි පෙළේ යන්න වෙන්නේ. මේ ආරක්ෂකයන් දැහැලි දෙපැත්තේ යන කවුරක්වත් ගන්න බෑ කියලා. ඉතින් ඒ වෙලාවේ කරුවලයි. දැන් රජුරණ පුදුම බයක් ඇති වෙනවා. බයක් ඇතිලා මේ ජීවකයට තර්ජනය කරනවා. උඹ මේ කරන්න හදන්නේ මොකද්ද දන්නේ නැහැ. දැන් එන්නේ අන්ධකාරය වැඩි වෙනවා. නිහඬ බය වැඩි වෙනවා. මම උඹට මේ අලාම් කරනවා කියලා. අවවාද කරනවා. ජීවක කියනවා කෑ ගහන්න එපා. මේ අපි යන හරිය තව නොබෝ තැනකින් සරුවචනාංශේ වැඩ ඉනවා. සරුවචනාංශේ වැඩ ඉන්න තැන ඒ ගහය මුල පහනක් පත්තු කරලා තියෙනවා. ඒ අවට ගස්සට බර ගන්න භාවනා කරනවා. දැන් ওই විදිහට මට අලාම් කරන්න මට අනුතුරු අඟවන්න එපා. දැන් නිස්සද්ද වෙන්නයි කියලා. ඉතින් අජාසත් රජුට හරි අපහසුවටපත් වෙනවා. මේ ජීවක තමන් මරන්න හදනවා කියලා. මොකද රජුරෝ ගාව තියෙන්නේම පියා මරපු බය. ඉතින් එතකොට මේ ජීවක මතක් කරලා දෙනවා සරුවචාන්සේ කතා කරනවට කැමති නැහැ. මේ ඉන්න සංඝයාත් කතා කරනවට කැමති නැහැ. තව පොඩ්ඩක් නිස්සද්දව ඉදිරියට යන්නේ කියලා. ඉදිරියට යනකොට ඔන්න සරුවචාන්සේ දැක ගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි බලන්න සරුවචාන්සේ බලන්න යනවා හෙටන්ද වෙසක් වලද මොකද කරන්නේ? ගෙජ්ජි හොල්ලාගෙන කොඩි දාගෙන සුවඳ දුම් පත්තු කරගෙන කෑකොස් සංගහගෙන සාදු කියන්නේ යන්නේ. ඉතින් ඒක සරුවචනාංශයේ මේ අප්පාබස්ස හෝත කියලා කියන සරුවචනාංශේ කැමැති වෙයිද ඔය කරන සද්ද පූජාවල් වලට. ඉතින් ඒවා ඇත්තටම කෑ ගහන්න හොඳ නැහැ. මොකද ඒවායේ කියමනෙන් මේ භාවනා කරන අයට අවශ්‍ය කරන භාවනා උපදෙස් ලැබෙනවට වැඩිය විතර්ක පහළ වෙනවා. අනවශ්‍ය හතුරු හදා ගන්නවා අපි. ඉතින් ඒ ගියාට පස්සේ අජාසත් රජු සරුවචනන්සට මතක් කරනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මං අසවල් ශාස්ත්‍රුන් වහන්සේට කතා කරා. උන්වහන්සේ දෙල් ගැන අහනකොට කොස් ගැන කතා කරා. ඉතින් මට තේරෙනවා ඒ කට්ටිය මරන්න බෑනේ. ඒ කට්ටිය රාජ්‍ය මගේ රාජ්‍යයේ ඉන්න ශාස්ත්‍රවරු කොස් ගැන කතා කරන දෙල් ගැන කතා කරන්නේ. ඊගාට අනිත් එක්කන ළඟට ගියා එයත් එහෙමයි. අහන ප්‍රශ්නේ තේරුම් ගන්නෑ. මට දැනගන්න ඕනේ ඔබ වහන්සේලා දැන් මේ මහානකමක් කරනවනේ. ඔකි මේ ජීවිතේ මොකද්ද හම්බෙලා තියෙන ඵලේ? සාමාන්‍ය ඵල. ශ්‍රමණේකට හම්බෙලා තියෙන මෙලෝ වශයෙන්
අද්දුරු ප්‍රත්‍යක්ෂය මොකද්ද කියලා. ඉතින් ඒගොල්ලෝ කතා කරනකොට ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම දිවි ලෝකයක් තියෙනවලු සාත්‍රුණ නොපෙන දෙවි කෙනෙක් ඉන්නවලු සද්ධාව කියන එකක් ඕනලු මේ මොනම දෙයක්වත් මට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ රජුරවන්ට ඒ පරිසරයට ගැලපෙන විදිහට කියලා දෙනවා මහානගමේ ශ්‍රමණ ධර්ම ශ්‍රමණ ඵල. ඉතින් ඒකේ පේනවා මේ අනතුරකට කරලා බය වෙලා හිටන එකනට තද්ද නොකර ඉන්නකොට හරි බයක් ඇති වෙනවා. එයා කැමති නෑ මේ සද්ද අඩු වෙන තැන. එයා හිතන්නේ අනතුරක සියාවක්. ඒකට loneliness ඒක ලෙඩක්. හැබැයි aloneness කියන එක උපය ගන්න ඕනේ හුදකලාවක්. ඉතින් අද ලෝකේ loneliness හැම තැනම මේ තනිකන් දෝෂ ඇවිල්ලා තියෙනවා. තරුණයන්ට කොච්චර જાති කෙරුවත් ඒගොල්ලන්ට තනිකන් දෝෂ ඇවිල්ලා. ඒ වගේම භාවනා කරන අයට මේ කලකයක් හැම්බැල්ලේ නිසා Tamanට අවශ්‍ය කරන්නා වූ ඒ හුදකලාව හොයාගන්න බෑ. මොකද ලෝකේ කොයි වෙලාවෙ බැලුවත් කානිවල් තමයි. හැම ආගමික ස්ථානවලම ලවුඩ් ස්පීකර් දාගෙන සද්ද කරනවා. ඒ ස්ථානවලම ස්ථානති කරන විදිහට හාස්ෘණ වංශලා කියනවා පුළුවන් තරම් නිස්සද්ද වෙලයි කියලා. ඉතින් ඒ දෙක අතර වෙනස Tamanට තේරෙනකොට කවදා හරි පරියන්කයක ඉන්න ගමන් Tamanට මේ নানা ආකාර සද්දවලට බාධා වෙලා යන්තම් හැදීගෙන නෑ අර සමාධිය කැඩිලා හිත ඇතුලේ විතක්ක ਵਿਚාර ගොජ දානකොට අපිට හිතෙනවනේ අනේ මේ අනික් අය භාවනා නොකරුවට කමන්නේ දෙයියන්ගේ නම කතා නොකර හිටපල්ලයි කියලා. ඉතින් ඒකට ඒ අයට කියන්න තියෙන්නේ උඹ දැන්නුයි උඹට තේරෙන්නේ කතා නොකර ඉන්න වටනම් ඔබ මෙතෙක්කල් භාවනා නොකර හිටපු කාලේ මොන්න තරම් අනවශ්‍ය කතා කරන්න ඇද්ද? එතකොට රාත්තල් ගාන දන්නේ නැහැ. ඒගොල්ලෝ දොර බලවනවා, ගේ බනවනවා, දොරක් වහපුවාම පිඟානක් කෝපයක් හොදනකොට පොළවේ ඇවිදිනකොට දඩිස් කාලා ඇවිදිනවා. දන්නේ නැහැ. ඉතින් ඒ ටික කියම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් මම භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට මම භාවනා කරන නතර කමන්නේ මේ භාවනා කරන කෙනෙකුට අපසද්දව කටයුතු කරන්න ඕන කියන එක. ඒක ඇත්තටම ශාස්ත්‍රුන් වහන්සේට කරන ගෞරවයක් වෙනවා. කොතනක හරි කමන්නේ කවුරු හරි එහෙම චාරයක් නැතුව කතා කරන්න පටන් ගත්තොත් ඒ කෙනාට මේ තමන්ගේ වැදගත්කම උස් කරලා පෙන්නලා තමන්ගේ මේ ඒකට කියන්නේ ප්‍රගල්භතාවය ඔලොමලකම උස්පතු කරලා පෙන්නන මිසක්කා අහුම්කන් දීමේ හැකියාවක් නැහැ. ඒක නිසා මේ ශික්ෂාපද 4ක් ඔය මේ ආජීව අෂ්ටමක සීලය සමාදන් කරලා තියෙනවා. ඉතින් සමහරෙකුට ඒක හරි අමාරුයි. කරගෙන යන්න අමාරුයි. හැබැයි අමාරු වුණත් කරගෙන යනකොට අර ඇතුලේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳන ක්‍රමේ කලාවක් තියෙන්නේ. අන්නේ කලාව අල්ලගත්තට පස්සේ තේරෙනවා එදින්දා කතා කරන වැඩ ගන්න වචන ගන්න වැඩි නම් ඉඳගත්තට පස්සේ ගෝසාව වැඩි. ඒක නිසා අර වීතික්‍රමණය වෙන එහෙම නැත්නම් උල්ලංඝනය වෙන කතා ප්‍රමාණය අඩු කරන්න ඕන. ඒක සම්බන්ධයෙන් සෙන් මාස්ටර්ස්ලා නැත්නම් ඒ සෙන් බුද්ධ ආගමේ ගොඩක් ඉඟි වලින් තමයි ඒක දෙන්නේ. ඒගොල්ලෝ කියනවා තේරවාද ක්‍රමේ හොඳයි. නමුත් තේරවාද භික්ෂුන් වහන්සේලාට මයික් එකක් දුන්නොත් ගන්න බෑ කිය. ඒගොල්ලෝ උත්සව සංවිධායකවරු. තාමත්ම චතුරෝ කතා කරන්න දන්නවා. ඉතින් ඒ නිසා මේ ගෝසාවක් ඇති කරන තමයි දන්නේ. එහෙම නැත්නම් සද්ද ගෝසාව ඇති කරන තමයි දන්නේ. ඒ වෙනකොට නිස්සද්දතාවය ගැන කතා කරන්න ගත්තොත් ඒ ආගමික නායකයන්වත් ඒක කරන්න බෑ. ඉතින් ඒක අපි ඔය සතිපාසලට ගියාම අපිට හම්බෙන්නේ ගොඩක් ඒ සෙල්ලක්කාර පොඩි ළමයිනේ. ඉතින් ළමයින්ට මේ නිස්සද්ද භාවය ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ නිතරම අර තව කෙනෙකුට තට්ටු කර තව කෙනෙක් එක්ක කතා කර තමයි ඉන්නේ. එක්ක අම්මා ඕනේ, එක්ක පුංචි අම්මා ඕනේ, එක්ක නැන්දම්මා ඕනේ, එක්ක අත්තම්මා ඕනේ, එක්ක මාමා කවුරුත් එක්ක කතා කරනවා. නැත්නම් බල්ලෙක් එක්ක හරි කමන කතා කරනවා. ඉතින් ඒගොල්ලෝ හම්බෙලා අපි මේ බෙල් එකක් ගහලා කිව්වොත්
ඔක්කොමලා දැන් වාඩිලා මේ බෙල් එකේ සද්දට අහුම්කම් දෙන්න කියලා. ඒකේ තියෙන්නේ කාන්ටාර් එකක් තියෙන්නේ උච්ච ශබ්ද තරංගයකින් ඊට පස්සේ ශබ්ද තරංග හිමීට අඩු වෙගෙන යන්නේ. ඉතින් ඒක දිහා බලනකොට ඉතින් ඒක ළමයි කෑ ගහනකොට අනික් අයට අර ඒක තරංගේ ශබ්ද තරංග ඉවරනකම් අහන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට කියනවා දැන් බබාලා පේනවනේ එක්කෙනෙක් අර හද්ද එක්කෙනෙක් හිමීට අඩු වෙන සද්දය අහගෙන ඉන්නකොට තව කෙනෙක් කතා කරුවොත් මේ අවධානය කැඩෙන නිසා ඔක්කොම ලවුන ආයසරයක් ගහනවා ආයසරයක් බෙල් එකට අහගෙන ඉන්නේ කියන. ඔන්න එතකොට සමස්තයක් වශයෙන් හෝ එක්කෙනෙකුට අර වෙනදට වැඩිය අර අඩු වෙගෙන යන සද්දය අහන්න පුළුවන්. ටිකක් දුරට. 3ක් ගහුවා. 3ක් ගහන තවත් අඩු වෙනවා. ඉතින් එහෙම කරගෙන ගියොත් එහෙම ඒක නයින් ඇහුවොත් මේ සද්දය ඇහෙනකොට තියෙන සද්දෙනේ ඇහෙන්නේ. ඒතකොට සද්දේ ඉවරුණාට පස්සේ අහගෙන හිටියට ඇහෙන්නේ නැහැනේ මොකක්වත් කියලා. අහගෙන ඉන්නවා ඇහෙන්නේ නැහැ. ඔන්නේ එතකොට අර පොඩි දරුවා පවා ආධ්‍යාත්මිකට යනවා. ඒ වගේ අපි අර සාමාන්‍ය ජීවිතයේ අහන දේවල් තමයි බණ අහනවා, සංගීතය අහනවා, ඉතින් নানা ප්‍රකාර දේවල් කියනවා. කවුරු හරි එහෙම සද්දයකට අවධානය යොමු කළා, සතිය යොමු කළා. ඒ සද්ද ක්‍රමයෙන් අඩු වෙගෙන යනකොට ඇහෙන දෙයක් නැති වුණත් අහන එක සමතේ ඉඳලා විපස්සනාට හැරවිල්ලක් කියලා කියන්න පුළුවන්. සමතේදී තියෙන්නේ සම්මත අරමුණක් අරගෙන එහි හිත බඳින එක. විපස්සනාදී කියන හැම සම්මත අරමුණක්ම නිමාවක් තියෙනවා. ඉවරයක් තියෙනවා. ඒ ඉවර වෙච්ච දේ මතත් අවධානය යොමු කරන්න පුළුවන්. එතේ ඉවරනාට පස්සෙත් ඒක සත්‍යමත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිහඬට අහුම්කම් දෙන්න පුළුවන්. නිහඬේ නින්නාදයක් තියෙනවා. නිහඬේ හඬක් තියෙනවා. ඉතින් නිහඬේ හඬ පිළිබඳව හැම ඔය සුද්ධ ලියවිල්ලකම සඳහන් වෙලා තියෙනවා. ඒක හරි ආධ්‍යාත්මික දෙයක් විදිහට තමයි පේන්නේ. Taman සෙනගක් එක්ක හිටියත් තනියම හිටියත් ස්වභාව ධර්මයත් එක්ක ඉන්නකොට අර නිහඬේ හඬට අහුම්කම් දෙන්න පුළුවන් වෙනවා. ඒ නිහඬේ හඬ නැති කරන එක තමයි සද්ද දූෂණය කියන්නේ. ඉතින් නිහඬේ හඬට කැමති එක්කන මේ විවේකයට කැමති, හිස්තැනට කැමති. එහෙම නැත්නම් මේ මොනවද කියන්නේ? මේ නිශ්ශබ්ද භාවයට කැමති. ඉතින් ආගම විශ්ින් කරන්නේ ඔක්කොම එකතු වෙලා එකවර එකපාරට සාදු කියන පටන් අර ගන්නවා. ඔක්කොම එකතු වෙලා එකවර භක්ති ගීත ගායනවා. ඔක්කොමලා එකතු වෙලා මොකක් හරි දෙයක් කරනවා. ඒකල්ල ඒගොල්ලෝ ශක්තිය පෙන්නනවා. අපිට මේ වැඩේට මෙච්චර සෙනග හිටියා. මෙච්චර කට්ටිය එකවරේම හරියට වැඩේ කෙරුවයි කිය පෙන්නනවා. ඉතින් ඔක්කොටම වැඩි කොච්චර වටිනවද බලන්න. ඔක්කොම නිකන් ඉන්නවනේ. තද්ද නොකර ඉන්නවනේ. ඒකට කියලා දෙන්න දෙයක් නැහැ නේ. ඉතින් එතකොට අර කොතනදීද අහන සද්දයෙන් ඇහෙන සද්දයෙන් නිශ්ශබ්දතාවයට අවධානය මාරු වෙන්නේ. සද්දේ දිගේ ගිහිල්ලා සද්දයක් අහගෙන ඉඳලා කොතනදීද මගේ හිත තීන්දුව කරන්න දැන් නම් සද්දේ නැහැ. නමුත් මං සතියේ ඉන්නවයි කියලා. ඒක හුඟක් වෙලාවට වෙන්නේ අහපු නැති කෙනෙකුට නැත්නම් කමඨාන සුද්ධ වෙච්ච නැති කෙනෙකුට බණ දන්නේ නැති කෙනෙකුට සද්ද නැති කෙනෙකුට සතිය නැති වෙනවා කියලා තමයි කියවෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට අර නිහඬට අහුම්කම් දීම තේරෙන්නේ නැහැ. ඉතින් ඒක උදාහරණයක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා මේ අටුවචාන් වහන්සේලා අපි ආනාපානෙ හිත දැම්මත් ඒ සද්දයක් නෙවෙයි ඒක මේ කායික වායෝ පොට්ටබ ධාතු වැඩක් නේ. දානකොටම ආනපනි ගොරෝසුයි. කරගෙන යනකොට අපි කිව්වොත් එහෙම ආනපනි හරියනවායි කියලා සතිය හරියනවායි කියලා භාවනා දියුණුවයි කියලා එන්නේ ආනපනි තුනී වේගන යනවා. ඉතින් ගිහිල්ලා එක තැනකදී යෝගාවචරයට තේරෙනවා මේක තුනී වුණා. ඒ තුනී වුණා දැන් ආනපනි නැති බව තේරෙනවා කියලා. ඉතින් අතරමැද හරි හැලහොල් මං වගේක් තියෙනවා. යෝගාචර මේක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. යෝගාචර මේක වෙනකොට සහලවනවා.
යෝගාචරය මේක වෙනකොට සතිය නැතුණයි කියලා හිතනවා. ඒ නිසා බලෙන් හුස්ම ගන්න හිතෙනවා. එතෙන් දන්නේම නැතුව ඉරියව් මාරු කරනවා. එහෙම නැත්නම් මේකට පුරුදු නැත්තම් දැන් අරමුණක් නැතිව හිත එකපාරට නින්දට වැටෙනවා. ඊට පස්සේ ආය හුස්මත් එක්ක එනකොට හැංග සහලවල ගස්සලා පයින් දමලා යනවා වගේ අකුණු ගැහුවා වගේ ඔන්න ආය අරමුණට එනවා. ඉතින් අන්නේ ඒ තඩ මාරුව අර ඇති ආස්තික දේ නැත්තම් යමක ගතිය භාවය ස්වභාවය ඉක්මවලා ඒකේ පැවැත්ම ගතිය නැති තැන තියෙනවනේ අභාවයේ දැනෙනවනේ අන්නේ අභාවයේ තියෙද්දිත් දිගට සතිය පැවැත්ීමේ එකම නිදර්ශනේ තියෙන ආනපන විතරයි කියලා අටුවචාන් වහන්සේලා කියනවා. අනිත ඕනෙම අරමුණක් වඩනකොට අරමුණ වැඩෙනවා. ආනපනේ පමනක් වඩන්න ගෙවෙනවා. ඉතින් ඒක කවුරු හරි අපිට මේ සද්ද ගැන කතා කරන අල්ලවනල්ලේ මේක ඉගෙන ගත්තයි කියලා ඉගෙනගෙන ඉවරලා වාඩි වෙලා ඇවිදින වෙලාවෙදී තරම් හුස්ම ඕනේ නෑනේ වාඩි වෙලා ඉන්නකොට ඉඳගත්තට පස්සේ හොඳට හිත නිදා ගන්න බබෙක්ගේ වගේ තැම්පත් වෙනවා කියලා හිතමු නැත්තම් හුස්ම තැම්පත් වෙනවයි කියලා. ඉතින් ඕක කලබල වෙන්නේ නැතුව නිින්දට යන්නෙත් නැතුව හයියෙන් හුස්ම ගන්නෙත් නැතුව මේ ගෙවෙන හුස්ම දිහා බලාගෙන ඉඳලා කාට හරි පුළුවන් නම් දැන් මට හුස්ම නැහැ. ඒ වෙනත හුස්ම දැනෙන්නේ නැහැ. කියන මේ තැනට එන්න ඉතින් ඒක ලොකු ඒ කියන්නේ සමත භාවනාවෙන් ගත්තොත් චතුත්ථ ධානය මට්ටම වගේ කියලා කියන්නේ. නමුත් ඊට යන්න ඉස්සෙල්ලා යෝගාවචරයට මේ යන පාර මග සලකුණු පෙන්නනවා. මේ ආස්වාද ප්‍රසවාස දෙකේ අත්‍යන්ත ලක්ෂණ ආනාපාන සති දෙකේ ආස්වාද ප්‍රසවාස දෙකේ ස්වභාවික ලක්ෂණ සලක්ෂණ ආස්වාසේ ලක්ෂණ පක්ෂාසයට වෙනස්නේ. මෙන්න මේ ඉස්සල්ලාම වතාවට යෝගාවචරයට ආනාපාන නැති වෙන්නේ ඉස්සල්ලා හුස්මේ තියෙන ආස්වාද ප්‍රසවාසයේ තියෙන මේ පෞද්ගලික ලක්ෂණ නැති වෙන්න පටන් ගන්නවා. දෙකම සම වෙන්න පටන් ගන්නවා. මේකත් මුසුප්පු වෙනවා යෝගාවචරය. ඒ නිසා ආයෙත් හුස්ම ගන්න පෙළඹෙනවා. නමුත් මේ පීවරේ මේ යන්න හදන්නේ ඔච්ච ලස්සන සලක්ෂණව පෞද්ගලික ලක්ෂණ සහිතව අත්‍යන්ත ලක්ෂණ සහිතව දැක්ව ආස්වාද ප්‍රසවාස දෙක දැන් ක්‍රමයෙන් දෙකම කලවම් වෙලා ජොල් වෙලා නිකන් ගොජේට ඇවිල්ලා මේ යන්න හදන්නේ මේ නැති වෙන තැනටයි යන්න කියනවනම් එතෙන්දී යෝගාවචරයාගේ සතිය සුපතිට්ඨිත සතියක් බවටපත් වෙනවා. ඒ නිසා ඒක නා දැනගන්න ඕනේ මේ නැති වෙන්න ඉස්සෙල්ලා අර කළු සුදු දෙක වෙනස නැති වෙනවා අලු පාටට යනවා. වම දකුණ කරගෙන යන එකනටත් මේක සිද්ධ වෙනවා. තමන් ඕනෙම වැඩක සුවිශේෂීව විචාර බුද්ධියෙන් දේවල් දැක්කොත් ඒ විචාර බුද්ධියෙන් දැකපු දේවල් වල තියෙන වෙනස්කම් දෙත බලාගෙන ඉනකොට ඒ වෙනස්කම් ඒව අතරම සීමාව නැති වෙලා ගිහිල්ලා මරියාදාව නැති වෙලා දෙක අතර සමතුලිත භාවයකට සම වෙන තැනකට එන්න පටන් ගන්නවා. ඉතින් මේක නිකන් අපි සාමාන්‍ය ආචාර ධර්ම පැත්තෙන් නැත්තම් සමාජ ධර්මයක් ගත්තොත් ඒ ඥාන පිරිමි ભેදේ පවා තියෙන්නේ භාවනාවේ ඔය උදේවැය ඥානෙ පැණියකන් තමයි. පැන්නට පස්සේ තියෙන්නේ manussකම විතරයි. ඒ උදේවැය ඥානය ඥාන උදේවැය ඥානෙ පිරිමි උදේවැය ඥාන කියලා දෙයක් නැහැ. ඒක නිසා විතක්ක ਵਿਚාර පාවිච්චි කරන වෙලාවේදී ආස්වාද ප්‍රසවාස දෙක වෙනස්. මේ විතක්ක ਵਿਚාර දෙක කියන මේ වචී ක්ෂාර වචී සංඛාර අඩු වුණාට පස්සේ තමයි තේරෙනවා මේ බලානින්න දේ net අදහන්නට බැලි රස රූපේ කෙමෙන් මැකී යනවා. ආස්වාද ප්‍රසවාස සම වෙනවා ප්‍රසවාස ආස්වාද සම වෙනවා. නිකන් අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. හොඳට බලන්න හිටියොත් අර හුස්ම රැල්ල ගෙවිලා යනවා. ගෙවිලා ගියාට භවනා නතර නොකර ඒ නැති දේ මත අභව ප්‍රඥප්තිය මත භවනා කරන එක තමයි අරූප ධ්‍යාන භවනා කියලා කියන්නේ. ආනාපානේ රූපාකාරය
ගුරුසු තැන ඉඳලා සියුම් වෙන තැන දක්වා තමයි ඔය ධ්‍යාන 4 පවතින්නේ. චතුර්ථ ධ්‍යානට යනකොට උපේක්ඛා සති පාරිශුද්ධි ගතියට එනවා. ඒකට ආනාපානේ නෑ. ඔය බලන්න ගියොත් තියෙනවා. අවසන් ගියොත් තියෙනවා. ඒ මතින් තමයි ඔය මේ ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ නේව සංඥානා සංඥායතනෙ අකින්චඤ්ඤායතනෙ නේව සංඥානාසයන කියන තලයටම ආනාපානය ඒව සූක්ෂම රූප කියන නැත්නම් රූප නැහැ. ඉන්සෙවට අරූප ධ්‍යාන කියලා කියන්නේ මේක මේ අද කියන අප්පාබස්ස කියන එකට එච්චර සම්බන්ධ නැහැ. නමුත් එතෙන්ට සම්බන්ධයි මේ විතක්ක ਵਿਚාර කියන දෙක. ඒ නිසා යෝගාවචරය මේ අන තැන මේ ගෙනියන තැන කොච්චර ගැඹුරුද කියලා මේ අපි සාමාන්‍ය ගෙදරක දොරට වැඩ කරන ඉන්න මේ ගෘහමූලිකයක් හෝ නැත්නම් කුස්සියම්ම කෙනෙක් හෝ ගෙදරක් වැඩ කරන පුරුෂයෙක් හිතන්නේවත් නැහැ. නමුත් මේකේ ඔය තරම්ම දුර්ලභ දෙයක් නෙවෙයි. හොඳට මේ වෙන් කරලා හොඳට බණක් අහලා කමඨාන සුද්ධ කරගෙන ගියොත් අපිට පේනවා මේ දේවල් හොඳ පුරුදු භාවනා යෝගාවචරයට විනාඩි 3-4ක් ඇතුළත ඔතෙන්ට යන්න පුළුවන්. නුපුරුදු කෙනෙකුට නම් ඉතින් විනාඩි 45-50ක් විතර යනවා භාවනා කරන යන. ඉතින් මේක පෙන්නනම අටුවාවේ ගුරුසෙන් පටන් ගත්ත මේ ආස්වාද ප්‍රසවාස දෙක ගෙවෙනකන් භාවනා කරන එකයි මේකේ තියෙන නිසා ආස්වාද ප්‍රසවාස දෙකට ප්‍රේම කරන්න එපා. ඒක මේ තාක්කුවේ දාන්න gedara හිතන්න gedara ගෙනියන්න හිතන්න එපා. ඒක නිමිත්තක් කරගන්නත් එපා. අන්තිමට අනිමිත්තෙන් තමයි නතර වෙන්නේ. ඉතින් ඒ වගේ අර බෙල් එකට ගහපුවාම සද්ද ඉවර වෙන්නා වාගේ ආනපානෙත් තියෙනවා. ඉතින් මේ විදිහට රාගය දැනෙන කොටත් තියෙන රාගය හොඳටම ගොරෝසු අවස්ථාව. ඒක දිහා බලාන හිටියොත් ඊට පස්සේ ගෙවෙන එක තමයි වෙන්නේ. මොකද ගෙවිල ගියාට පස්සේ දැන් මේ තිබුණු රාගයේ තියෙන හිස්තන දැන් තියෙනවයි කියලා. ඒ වගේම වෙන ආශාවක්, වෙන තරහාවක්, ඒ හැම දෙයක් දිහාමත් මේ අප්පා භස්සා කියන විදියට ඒව අඩු කරලා හැබැයි අර ගෙවෙන කම්ම බලාන ඉන්න පුළුවන් නම් ඒක මේ බුද්ධෝත්පාද කාලේ ඕනම කෙනෙකුට හම්බෙන ජන්ම දායාදයක්. ඉතින් ඒ වගේ දෙයක් කතා කරන්නත් කියලා දෙන්න තියෙන්නේ භාෂයෙම තමයි. නැත්නම් කතා කිරීමම තමයි. නමුත් මේ කතා කිරීමෙන් කරන්නේ කතාව නතර කරන එක. අවශ්‍යන එක නෙවෙයි. ඒක නිසා යෝගාවචරයට යම් කාලයක් යම් ප්‍රමාණයක් බණ භාවනා කරලා කමඨාන සුද්ධ වෙලා ගියාට පස්සේ බණ අහන්න එපා වෙනවා. කමඨාන සුද්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැ. එයයි නේ හුලඟෙන්, අවුවෙන්, වැස්සෙන්, ගලන ගඟෙන්, හුලඟට හෙල්ලෙන අඹදල්ලෙන් එයා පණිවිඩය ගන්නවා. ඉතින් අපි කියනවා නිහඬ බණ කියලා. ඉතින් ඒ නිසා මේ මහායාන බුද්ධ ආගමේ තියෙනවා ඔය තේරවාදී පෙන්වන්න හදන ධර්මතාව ඔක්කොම තියෙන හුදු නිදර්ශනයක් විතරයි. උපමා උපමේ විතරයි. මේ ධර්මයේ කිය ඔච්චර දෙයක් ඕකේ නෑ. ඒක තියෙන්නේ නිහඬව කෙනෙකුගෙන් කෙනෙකුට ටෙලිපැතික් සිස්ටම් එකට අනේක. නිකන් ඒගොල්ල මහායාන බුද්ධ ආගම මම එච්චරම ලොකු විශේෂඥෙක් නෙවෙයි. ඒකේ කියලා තියෙනවා බුදුරජාන් වහන්සේ ළඟ බුදුරජාන් වහන්සේ හොඳ ඉර පායන වෙලාවේ ලස්සන කාලගුණයක් තියෙන තැනක ගහක් යට වාඩි වෙලා තමන්නාංශිකේ භාවනා කරනකොට මහා කාශ්‍යප මහරතනාන්තේ එතෙන් වැඩියා. වන්නු සර්වඥාන්සේ වැඩ ඉන්න ඉරියව්වට ගෞරවයක් වශයෙන් උන්වහන්සේත් ඒ අහලා තියෙන ගහක වාඩි වෙලා ගහක් මුල වාඩි වුණා. වාඩි වෙලා ඒ උන්වහන්සේත් භාවනාවට සමවැදුණා. ඉතින් යම් කාල සීමාවට පස්සේ සර්වඥාන්සේ ඇද්ද කරලා බලනකොට මේ මහා කාශ්‍යප මහරතනාංශේ ළඟ ගහක අර වගේම සාමාන්‍යයෙන් ඉතින් තාක්ෂණික වචනේ කියනවා නම් ආනන්ද සමාපත්තියට සමවැදිලා ඉඳලා දකින්නම මහා කාශ්‍යප මහරතනාංශය ඇස්සරිනවා. එතකොට කියනවා ඒ කට්ටිය කියන්නේ ධර්ම සම්ප්‍රේෂණය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ගහක තියෙන පිපෙන මලක් දිහා බලලා hina වෙලා ඒ hinaවෙන් යුක්තව කිලින්ම මහා කාශ්‍යප මහරතනාංශගේ මූණ දිහා බලනවා. එතකොට ධර්ම සම්ප්‍රේෂණය වෙනවා කියනවා. මේ පිපෙන මලක් වගේ ධර්මය යන්නේ එහෙමයි කියනවා.
මහා කාශ්‍යප මහරහතන්සට විතරයි ඇත්තම ධර්ම සම්ප්‍රේෂණයක් සිද්ධ වුණේ. අනික් කට්ටිය මේ වචන තමයි හසුරුවන්නේ කියලා නිකන් කතාව අඩු කිරීමට කියනවා. ධර්මයේ සම්ප්‍රේෂණය වෙන්නේ නිස්සද්දතාවයේ තුල. ඒක නිසා මේ කොරෝනා හොඳයි. මොකද සෝෂල් ඩිස්ටන්ස් ආවට පස්සේ අපි වැඩිපුර නෑ අපි කතා කරනවා ටෙලිෆෝන් එකෙන් කතා කරන්නේ නැත්නම් මේ වගේ දුරස්ත භාවනාවකින් කතා කරන්නේ. එතකොට අපි වැඩිපුර කතාව දිවෙන්නේ නෑනේ. අර නාන තොටේදී කතා කරනවා වගේ මේ මාළු කඩේදී කතා කරනවා වගේ යන්නේ නෑ. ඒක නිසා ඒකදී ඒ කතාව වැඩිකමත් සයිකියාට්‍රික් සිටුේෂන් එක. අඩු කරපුවාමත් ඒ භාවනාවෙන් තොරව අඩු කරන්න බෑ. අඩු කරපු ගමන් මානසික අසහන එනවා. අර කාට හරි කතා කරන්නේ ගස් කොළන් වලට හරි කතා කරනවා. සමහරෙකුට නිතරම ඇහෙනවා. ඉතින් ඇවිල්ලා කියනවා මෙන්න මේ අහවල් බ්‍රහ්ම ලෝකෙන් පණිවිඩයක් ආවා. ඉතින් 100%ක්ම අදහගෙන කියන්නේ. එහෙනම් මෙහෙම පණිවිඩයක් දුන්නා. මට දැනෙනවා. ඒව නෑ බෑ කියන්න කාටවත් බෑ. නමුත් එහෙම දෙයක් පුත්‍රජානනාංශ මේ කමඨාන් සුද්ධ කරනකොට එහෙමද සම්බන්ධ කරලා නෑ. කියලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කෙනාගේ තියෙන මේ මානසික අසහනයක් තමයි මේ පේන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ ඇත්තන්ට ඔය නිස්සද්ද වෙන්න කිව්වට මං හිතන්නේ ගොරෝසු වැඩි ඇති. නමුත් සෞඛ්‍ය සම්පන්න විදිහට භාවනා කරන එකනට නම් හොඳට තේරෙනවා මේ රටවටකට වැට බැන්දත් කටවටකට වැට බඳින්න බෑ. අපි වැඩිම ඉන්නවනම් කෙනෙක් ඉන්න බව දැනගන්න තියෙන්නේ සටපට සද්දෙන් තමයි. ඒ නිසා කෙනෙකුට ඉන්න පුළුවන් නම් ඒ Taman ඉන්න බව නොදැනෙන විදිහට අපි ඒකට මේ සතිපාසලේ SMS කියන මෝඩ් එක අරන් දුන්නා. යමක් කරනකොට ස්ලෝලි කරන්න. නැවතිල්ලේ කරන්න. ඒක සතියෙන් කරන්න. ඊගාව සයිලන්ට්ලි කරන්න. මේ වැඩේ වුණාට දැන් මල අපේ පිනකොට සද්දයක් එන්නේ නැහෙනි. ඉර පායනකොට සද්දයක් එන්නේ නැහෙනි. ඒවම ආශ්චර්යවත් දේවල් සද්ද නැහැ. ආන්නේ වගේ කරන එකට ලොකු සාහනසි කිව්වේ නැවතිල්ලේ වැඩ කරන්න කියලා. ඉතින් ඒක නිස්සද්ද වැඩ කරන්න කිව්වහම ඉතින් අපි හිතනවා මේ උසාවියක වගේ නිස්සද්ද වැඩ කරන එක තමයි ඇත්තටම අදහස ඒක තමයි. නැත්නම් ගැඹුරක් තියෙනවා. Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. අදිෂ්ඨාන කරගන්න මම මේ වැඩේ කරනකොට මමම මගේ සද්දට අහුම්කම් දෙනවා කියලා. පුදුමාකාර ජප මන්ත්‍රයක් ඒක. සෙනග නැත්නම් අපි උත්සාහ කරලා බැලුවොත් අනිවාර්යයෙන්ම සතිය වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම Tamange නිකුත් වෙන සද්ද අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ඔය බෙල් එක ගහනකොට ඒ නිස්සද්ද නිහඬේ හඬට ඔය සිංගින් බෙල් එක ගහනකොට ඒ වැඩේ කරලා තියෙනවා නම් ඒක අපි සතිපාසල් පන්තියක සතිವಾರේ කරලා තියෙනවනේ ඕන දැනක කට්ටියක් කෑ ගහනකොට නිස්සද්ද වෙන්න කියන්න එපා බෙල් එකට ගහන්න. එතකොටම කට්ටිය දන්නවා මේ නිහඬ වෙන්නයි කියලා කියන්නේ. ඉතින් ඒක ශාස්ත්‍රුන් වහන්සේනමක් අපට දෙන සුවිශේෂී වරප්‍රසාදයක්. අපි ඕනෑමට වැඩි කතා කරලා ගෝසා කරනවා නම් ඒක මේ විශේෂයෙන් බුදුගේක වගේ තැනක හොඳ නැහැ. කොහොම කරත් ඒ මම දැක්කේ ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේ නැත්නම් පණ්ඩිත ස්වාමීන් වහන්සේම වචනයක් ගන්න පුදුම අමාරුයි. ඒක හරියටම කිරලා මැනලා තමයි දෙන්නේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් ආයේ ඒක ඉතින් ගියාම තමයි. ඉතින් ඒ ඇත්තන්ගේ හැටි. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ ඒ වචන අරගත්තා ඒක පාවිච්චි කරා ඊට පස්සේ තවත් ආයෙ කතා කරවන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේ වෙනමම ප්‍රතිපදාවක් තියෙනවා මොණීය ප්‍රතිපදාව කියලා. මේ සාසනයේ ඔය නාලක කියන ස්වාමීන් වහන්සේ තමයි ඒක කරලා තියෙන්නේ. ඒකත් උත්කෘෂ්ඨ මේක නෙවෙයි මේ සාසනේ වෙලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ හම්බෙලා නාලක කියලා කියන්නේ මම හිතන්නේ අසිත තාපසයාගේ බෑනා කෙනෙක්ද කොයිද? එයාත් පැවිදි වෙනවා. අසිත තාපසයා කියලා නංගිට කියනවා දරුවා පැවිදි කරපන් කියලා මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. ඊපස්සේ මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උපදේශ ලැබලා අදිෂ්ඨානයක් ගන්නවා. ඊට පස්සේ මම බුදුරජාණන් වහන්සේ ගාවට උපදේශයක් සඳහාවත් ආයෙත් නැහැ කියලා. ඒතරේ ගත්ත උපදේශය හොඳට හිත දරා ගන්න. පස්සේ ආරණ්‍යයට ගිහිල්ලා
කිසිම කෙනෙක් ඇසුර කරන්නේ පස්සේ මේ ඒ නාලක ස්වාමීන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නාලක ගාව තිබුණා මේ නාලක ප්‍රතිපදාව. ඒකට කියන්නේ මොණීය ප්‍රතිපදාව. කතා කරන්නේ නැති ඒෂා අපි ගිහිල්ලා දේහය ගෞරව සම්ප්‍රයුක්තව ආදාහනය කරලෙමු කියනවා. ඒ වගේ අර උත්කෘෂ්ඨම ඒක කරන එකත් මොණීය ප්‍රතිපදාව කියලා කියනවා. තුවටක ප්‍රතිපදා, මොණීය ප්‍රතිපදා, ආර්ය වංශ ප්‍රතිපදා, සත්‍ය විසුද්ධි ප්‍රතිපදා කියලා තියෙන එකක්. හැබැයි මේ මොණීය ප්‍රතිපදාව සාමාන්‍යයෙන් කියනවා සාසනික එක්කනයි කරන්නේ කියලා. ඒකත් උත්කෘෂ්ඨම දේවල් තියෙනවා, මධ්‍යම තියෙනවා, ඕමක කියලා කොටස් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඕනෙම දෙයක සාසනේ තව උත්කෘෂ්ඨ ක්‍රම තියෙනවා. ඉතින් ඒ නිසා සබාවක සාමූහික පරියන්කයක නැත්තම් සාමූහික වැඩමුළුවක කතා නොකර ඉන්න එක වටිනාකම මම හිතනවා කාටත් වගේ තේරෙන සම්බන්ධ වෙච්ච අය. නමුත් එදිනදා වැඩ කරනකොට තමන්ම අධිෂ්ඨානයක් කරගත්තොත් මම මේ වැඩක් කරනකොට මගෙන් නිකුත් වෙන සද්ධාහනමයි කියලා නිතරම තමන් ඉන්නේ ගුරුරෙක් ගාව වගේ හිතෙනවා. ඉතින් මම ඉස්සෙල් ලොකු සාංශ ඉන්න කාලේ උපස්ථානෙට ගියාම ලොකු සාංශ කියනවා. එතකොට උන්වහන්සේට 25 කුටි හදලා දීලා ඒකේ පහසුකම් සහිතව හරි ගැසලා දුන්නාට පස්සේ ඉතින් දොර අරගෙන යනකොට සාංශ දාන්නව කවුරු හරි එනවයි කියලා. එතකොට හොඳට විවේක වෙච්චලා කියනවා මේ ගේ ඇතුලේ මට ඉඳපු ගමන් මේ අයියෙන් කැස්සක් එනවා. මට හරි බයක් ඇති වෙනවා මේ මම මගේ ගෙදර ඉන්න ලොක්කා ඉන්න තැන මම හයියෙන් කැස්සයි කියලා. මට මේ කවුරු හරි ඉන්නා වගේ වැටහෙනවලු. මං ඉන්නේ වැඩි හිටියෙක් ගාව කියලා. ඒ නිසා මට හයියෙන් දොරක් වහන්න හිතෙන්නේ නැහැ. මට හයියෙන් පිඟානක් කෝප්පයක් හොයන්න හිතෙන්නේ නැහැ. හයියෙන් කහින්නවත් හිතෙන්නේ නැහැ. ඒක කරන්නේ මොකද්දෝ හික්මීමක. ඒක තමයි මේ අප්පා භාෂා කියලා කියන්නේ. නැත්නම් භාෂ පරියන්තා. ඒ කියන්නේ මම කතා කරන එකේ තීමාවල් දැනගෙන තමයි මම කතා කරන්නේ අප භාෂා හොති පරියන්තකාරිනෝති. ඒක අවශ්‍ය දෙයට කෙරුවා ඉවරයි. අනේ ඒකෙන් තේරෙනවා පිරිච්ච කලවල හැටි. ඒක නිසා ඕනම කෙනෙකුට මම හිතනවා පරිතද කරගන්න පුළුවන් කියලා. තාම කරගෙන යන වැඩි මීට වැඩිය වැඩි වෙන්න අරින්න ගෝසාව සද්දේ අඩු කරලා කරන්න පටන් ගත්තාම පාලනේ වැඩිවීමක් වෙනවා. අන්න ඒක සත්පුරුෂ සමාජයක්. පාලනේ අඩු වෙනවා නම් අසත්පුරුෂ සමාජයක්. ඒ නිසා අපි සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ. ඒ වගේම අපි ඒ උත්සාහය කරලා බලන්න ඕනේ. කරලා බලලා ඒ වගේ නිහඬ බණක් හෙලි කරන කෙනෙක් ගත්තොත් අපිට හිතා ගන්න බැරි තරම් ওই පොඩි දරුවෝ තාම පුංචි දරුවෝ දෙමාපියන්ට පණිවිඩ දෙනවා දෙමාපියන්ට තේරෙන්නේ නැහැ. ඒ දරුවා කියන දේ දෙමාපියන්ට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දරුවා ඒක අතහැරලා දානවා. හිතලා නෙවෙයි ඒ සයිකියාට්‍රිකලි මොළේ දිනුනාට පස්සේ කියන්නේ නැතු නිකන් එනවා. හැබැයි හොඳට ඒ වැඩක් කරනකොට ඒ දරුවා ළඟට කියලා හරියට ඒ ප්‍රශ්නේ අහුවොත් එයා ඉතාමත්ම පිසිදුවට කියලා දෙනවා මෙන්න මෙහෙම මං කිරුවේ මේක නිසා තමයි කියලා. ඉතින් ඒ හැම ඒ උත්තරම ගති අපිට වැඩි හිටිය වුණත් අර ඒ පුංචි කාලේ තිබුණ ගති ටික තියෙනවා. ඒවා මතුවෙලා අපිට මේ ස්වභාව ධර්මයෙන් සත්පුරුෂයන්ගෙන් ලැබෙන ධර්මයේ අපිට උකහා ගන්න නම් අපේ සද්ද අඩු වෙන්න ඕනේ. අප්පා බස්සා හොත. ඒක ආධුනිකය කියලා ගණන් ගන්න නැතුව එයත්ොන්ට ඒක කියලා දෙන්න ඕනේ. කියලා දීලා ඒක නිවේදනය කරන්න ඕනේ. ඒකට ගෙවක් දාන්න ඕනේ. ඊට පස්සේ පතිට්ඨාපේතබ්බ. ඒක පිහිටනකම් පට්ටල් වෙනකම් උදව්පකාර කරන්න ඕනේ. ඉතින් මේ පැය පුරාවටම එක්කෙනෙක්වත් කතා කරුවේ නැහැ. ඒ නිසා ඔක්කොටම තිබුණා මේ භාෂා මේ අපා භාෂා ගතිය. මම විතරමයි කතා කරේ. ඉවෙන් ඉතින් ක්‍රමයක් නැති නිසා දුරස්තක මේ හරි මේ වගේ කතා කරාට ඉතින් අර දරුවන් හන්දා කරන්නේ මේ බන්දා කියලා මේ දේවල් කරාට පුළුවන් තරම් අපි බලන්න ඕනේ ලැබෙන පණිවිඩය අරගෙන ආයේ නැවත මම කතා කරන්නේ නැහැ. තව කෙනෙක් කතා කරවන්නත් එපා. කතා කෙරෙව්වත් එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේට හානියක් මෙතන සිද්ධ වෙනවායි කියලා පුළුවන් තරම් ඒ තමන්ගේ කතාව අඩු කරලා මනසේ විවේකයට නැත්නම් විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛයට සමත භාවනා පැත්තේ ඉඩ දෙන්න දන්නවනම් අපේ භාවනා ජීවිතය හරීම විනෝදාංශ ජනක එකක් වෙනවා. සියලු දෙනාට එහෙම විනෝදාංශ ජනක එකක් වේවා කියන එක ප්‍රාර්ථනා කරමි. අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා.
සියලු දෙනාටම යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. සාදු සාදු සාදු